right. කට්ටිය ඉක්මනට join වෙන්න. හරි අපි කතා කරගෙන යමු කට්ටිය join වෙන අතරතුර. හරි. එතකොට අපි මේ අද කතා කරන්න තියෙන පාඩම ඇතරම ගොඩක් ජොලි කොටසක් තියෙන්නේ. මම ඒක ලස්සනට කරන්න හිතාන ඉන්නවා, අදහස් කරගෙන ඉන්නවා. ඉතින් මේ තියෙන විධාන වර්ග ඉංග්‍රීසි භාෂාවේ කිසියම් ක්‍රියාවක් කරන්න මම තවත් කෙනෙකුට ක්‍රියාව පවරන්න භාවිතා කරන විධාන පාඩම තමයි මේ තියෙන. අද ඒක අපි ලස්සනට අවසන් කරනවා. ඉතින් ඔයාලා සම්බන්ධ වෙලා ඉඳී කියලා මම හිතනවා. right. අපි වාක්‍ය කීපය කතා කරගෙන එමින් හිටියේ. මෙතන right මේ තියෙන්නේ. හරි. ඊළඟට ඇයි මට කතා කරා she told me yesterday. ඉතින් yesterday කියන වචනේ අවසානයේ යෙදෙන්න ඕනේ. ඔයාලා වචන පිළිවෙල පටල ගන්න එපා. කැඩි කැඩි දැනෙන්නේ ඔයාලට. නෑ සර්. හොඳට ඇහෙනව නේද? right. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා එනවා මේ notification වගේක් ඒකයි. right. එහෙම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. එහෙම පොඩි හරි මේ කැඩි කැඩි හරි එහෙම එන සිද්ධියක් වුණොත් එහෙම කියන්න. right. එතකොට ඊළඟ එක නිමල් ගීත ගායනා කරා. නිමල් sang songs. right. නිමල් sang songs. නිමල් ගීත ගායනා කරා. නිමල් sang songs. මම ජීවිතේ ජයග්‍රහණය කරා. I won the life. එහෙම නැත්නම් I won my life කියලා අපිට ඒක මගේ ජීවිතය කියලා අපිට වෙනස් කරගන්න පුළුවන්. කියන්නේ ටිකක් දැනෙන විදිහට ලියන්න පුළුවන්. අපි තරඟයේ දින්නා. We won the match. We won the competition. We won the game. We won the game. right. ඒ වගේ ගන්න පුළුවන්. ඊළඟට මම ඊයේ පන්තියක් කරා. ඇතර මේ ඔයාලට තේරෙන්නේ නැති බලන්න. ඇතර මේ දැන් මේ කරා කියලා තිබහම නිකන් අපි අර කතා කරනවා වගේම ලියලා තියෙන්නේ. ඒක එහෙම ලියන්න හේතුවක් තියෙනවා. දැන් මම ඔයාලට කලින් කිව්වා මේ ලා කියන උච්චාරණය අපිට හොයන්න, ඒ කියන්නේ ඇහෙන්නේ perfect tenses කියන වාක්‍ය රටාවෙදි කියලා. ඉතින් අන්න ඔයාලට වැරදි වැටහීමක් එන්න පුළුවන්. මෙතන මම ලා කියලා තිබ්බා එහෙමනම්. ඒ කියන්නේ ඇය ඊයේ මට කතා කළා. අනිත් ලා කියන උච්චාරණයක් ඇහෙනවා නේ කියලා. ඒක නිසා ඒ වැරදි වැටහීම ඇති වෙන්නේ නැති වෙන්න තමයි මම මේ කරා කියලාම දාලා තියෙන්නේ. right. හරි. එතකොට මම ඊයේ පන්තියක් කරා. I did a class yesterday. right. අපි ඉංග්‍රීසි කතා කරා. We talk English. we talked English. We spoke English. හරි. ඒ ක්‍රියාපදේ ලොකු වෙනසක් නැහැ. We spoke English. Sir live ආවා. Sir came live. සරල වාක්‍යයක්. right. අපිත් ඉංග්‍රීසි කතා කළා. අපිත් අන උත් කියන අර තයන්නක උච්චාරණය ගන්නවා නම් We also spoke English. spoke English. අන්න right. We also spoke English. right. දැන් ඔන්න ඉංග්‍රීසි වලින් වාක්‍ය කීපයක් දාලා තිනවා. අපි ඒ ඉංග්‍රීසි වලින් තියෙන වාක්‍ය වල සිංහල තේරුම කියමු. It rained here. We also spoke English. මෙහෙට වැස්සා. right. මෙහෙට වැස්සා. අතීත කාල වෙන්න ඕනේ. rained කියලා ඒකට ed එක තියලා තියෙන නිසා එතකොට it rained here. මෙහෙට වැස්සා. Flowers bloomed yesterday. මල් පිපුණා ඊයේ. ඊයේ මල් පිපුණා. ඊයේ මල් පිපුණා. right. ඔව් උත් කියනක උච්චාරණයක් තියෙනකොට to කියන TOO කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අපි ඒක ලිව්වොත් එහෙම we spoke English too කියලා. එහෙම වෙනස් කරගන්න පුළුවන්. නැත්නම් we too spoke English කියලා ලියන්න පුළුවන්. right. එහෙම ලියන්න පුළුවන්. ඊළඟට she called me. අය මට කතා කරා. කතා කළා. ඔව්. I went to library. මම පුස්තකාලයට ගියා. ගියා. The dog barked.
බල්ලා බිරුවා. බල්ල බිරු බල්ලා බිරුවා. Piyumi worked there. පියුමි වැඩ කළාහි. Oh, Piyumi he වැඩ කළා. Right. He passed the exam. ඔහු විභාගයේ සමත් වුණා. විභාගයේ සමත් වුණා. Oh, right. He bought a new car. ඔහු ඔහු අලුත් කාර් එකක් ගත්තා. අලුත් කාර්යයක් මිලදී ගත්තා. right. ඒතර ඔයාලට මේ වාක්‍යයක් ආපුවම ලියා ගන්න පුළුවන් දැන් කොහොමද ලියන්නේ කියලා පුළුවන් දැන්. right. ඉතින් මේ වන විට අපි අතීත කාලයට අදාළව සාමාන්‍ය වාක්‍ය නිර්මාණය වන ආකාරය ඉතින් සාකච්ඡා කළෙමු. දැන් අපි අතීත කාලයට අදාළ ප්‍රශ්න නිර්මාණය සාකච්ඡා කරමු. දැන් බලන්නකො. අපි කලින් කතා කරා. දැන් මම චුට්ටක් ඔයාලට පොඩි අදහසක් දෙන්න අපි කොහොමද මේ කතා කරගෙන යන්නේ? කවද්ද මේ ටෙන්සස් කියන කොටස ඉවර වෙන්නේ? මේක ඉවරයක් වෙන්නේ කවද්ද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. හරි. මම මෙතනදී ඔයාලට පොන්චි සටහනක් පෙන්නන්න. දැන් මේ තියෙන sentences. sentences කියන මාතෘකාව කියන්නේ වාක්‍ය කියන මාතෘකාව. අපි ඒක ආකාර දෙකකට බෙදලානේ. එකක් කිව්වා අපි passive voice අනික මම PV කියලා ලියන අනික active voice. මම නිතරම මේක අඳිනවා ඔයාලට පේන්නේ. එතකොට අපිට අපි ඉන්න තැන වගේම අපිට කරන්න තියෙන වැඩ කොටස ඉදිරියට කරන්න තියෙන වැඩ කොටස මෙතනදී අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ active voice කියන වාක්‍ය රටාව මම ආකාර 4කට බෙදා. අපි කිව්වා simple tenses, ඊළඟට continuous tenses මම CO කියලා ලියන්න. ඊළඟට perfect tenses මම PE කියලා ලියන්න. perfect continuous tenses නේද? ඔන්න ඔය විදිහට PC කියලා අලුත් ඒ කියන්නේ පරණ අර මම කලින් ඔයාලට දුන්න notes වල මේ විදිහට මම බෙදලා තියෙනවා. ඊට පස්සේ මේ simple tenses කියන එක අපි එහෙම නැත්නම් මේ එක එක වාක්‍ය රටාවක් අපි කිව්වා නැවත කාලය අනුව ආකාර 3කට බෙදනවා කියලා. කාලය අනුව ආකාර 3කට බෙදනවා. මේ විදිහට. එතකොට active voice වලන්න වාක්‍ය රටා 12 නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහට. 3 අර 4 12 නිර්මාණය වෙනවා. අපි ඒක දක්වලා අපි ඒක සාකච්ඡා කරා. ඊට පස්සේ මේ එක කාලයකට අදාළ වාක්‍ය රටාවක් අපි නැවත ආකාර 4කට කතා කරනවා කියලා අපි කිව්වා. ආකාර 4කට අපි කතා කරනවා කියලා කිව්වා. 1 සාමාන්‍ය වාක්‍ය. ඊළඟට 2 ප්‍රශ්න. 3 නැත යන අර්ථය මත නෙගටිව් ෆෝම් එක. 4 නැත යන අර්ථයේ ප්‍රශ්න. ඕනේ මාතෘකා 4ට අපි කතා කරනවා කියලා ආපහු කිව්වා. දැන් අපි ඉන්නේ simple tenses කියන මාතෘකාව පටන් අරගෙන. simple tenses වල යන්න මේ තියෙන present එක මම PR කියලා ලියන්නම්කෝ. වර්තමාන කාලය. ඊළඟට මේ තියෙන past එක අතීත කාලය. ඊළඟට තියෙන කාලය තමයි future tense එක. දැන් මේ present එක අපි ආකාර 4කට කතා කරලා අවසන් කරලා තියෙනවා මේ වෙනකොටතර මේක ඉවරයි. ඒක අපි ගිය සතිය වෙනකොට ඉවර කරපු නිසා තමයි අද පටන් ගත්තේ මේ past එක. ඉතින් මේ past එකේ යන වාක්‍ය නිර්මාණය වෙන ආකාරය අපි දැන් කතා කරලා ඉවර කරා. සරල වාක්‍ය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රශ්න කියන කොටස. ඊළඟට නැත යන අර්ථය නිර්මාණය වෙන්නේ කොහොමද? ඊළඟට නැත යන අර්ථයේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ කොහොමද කියන මාතෘකා තුන කතා කරපුවාම අද මේ වාක්‍ය මේ tenses වල අද කතා කරන කොටස අවසන් වෙනවා. යන්න එතකොට මේ ටික අවසන් වුණාට පස්සේ අපිට අතීත කාලයත් අවසන් කියලා කියන්න පුළුවන්. ඊළඟට අපි ඊළඟ දවසේ future tense එක පටන් ගන්නවා. future tense එක මේ ආකාර තුනම කතා කරලා ඉවරනම simple tenses ඉවර වෙනවා. simple tenses ඉවර වුණාම අපිට ඊළඟට පටන් ගන්න තියෙනවා continuous tenses කියන වාක්‍ය රටාව. ඊළඟ continuous tenses උත් මේ විදිහටම අපි කතා කරලා අවසන් කරපුවාම මේක ඉවර වෙනවා. ඊට පස්සේ අපි යනවා perfect tenses වලදී ඒකෙත් අර විදිහටම කතා කරලා අවසන් කරනවා. ඊළඟට perfect continuous tenses වලදී ඒකත් ඒ විදිහට කතා කරලා අවසන් කරපුවාම අන්න සම්පූර්ණ වාක්‍ය රටාවම මේ active voice කියන සම්පූර්ණ වාක්‍ය රටාවම අවසන් වෙනවා. සම්පූර්ණ active voice වාක්‍ය රටාවම අවසන් වුණාට පස්සේ අපි පටන් ගන්නවා passive voice. right? අපි ඉක්මනටම passive voice පටන් ගනිමු. එතකොට අපිට මේ යන ස්පීඩ් එක ඇත්තටම මාස එකමාරක් දෙකක් උපරිම දෙකක ඇතුළත මේ වාක්‍ය රටා කීපය අපි අවසන් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අපි බලමු උපරිමයටම. right. ඔයාලට මේ සටහන ගෙදරදී තනියෙන් ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ පුළුවන් අතරම දැන් ඔයාලට ඇඳ ගන්න අවශ්‍ය නම්. ඒතර ඒ දිනේට අද මේක කරා කියලා ඔයාලා ටික් එකක් දා ගන්න ඔයාලට තනියම එහෙම සටහනක් ඇඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. right. හරි දැන් අන්න අපි දෙවෙනි අනුමාත්‍රකාව කතා කරන්න යන්නේ ඒ තමයි ප්‍රශ්න වාක්‍ය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. ප්‍රශ්න වාක්‍ය නිර්මාණය සමස්ත ඉංග්‍රීසි භාෂාවටම අදාළ වන ඉංග්‍රීසි භාෂාවේ දෙවන නීතියට අදාළව පසුගිය දිනේ අප දීර්ඝව චිත්‍ර කතාවක් ඇසුරින් අවබෝධ කරගෙන සිටිමු.
ඇත්තටම ඔයාලට මේ නෝට් එක බලපුවම හොඳටම තේරෙනවා ඇති. මේ පන්තියේ හිටියේ නැතත් මේ නෝට් එක ඔයාලා සම්පූර්ණයෙන්ම කියෙව්වා නම් හරියට හිමීට ඉවසීමෙන් අවධානය දීලා ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. ඉංග්‍රීසි කොහොමද? ඒ කියන්නේ ග්‍රැමර් ටික හරියටම කවර් කරගන්න පුළුවන් මේ ටිකෙන්. ඔයාලත් ඒක තේරලා ඇති. මොකද නිකන් අර ලස්සන ඒ කියන්නේ ගැළපීමක් එක්ක ඔයාලට මම උපරිම මගේ දැන් ඒ කියන්නේ මම දන්න හැමදේම ඔයාලට දෙන්න තමයි මේ විදිහට මම විශේෂ කරුණු තියෙන තැන් වලින් තරු ලකුණක් දාලා එක වෙනම අරගෙන දක්වලා තියෙනවා. ඊළඟට රූප සටහනකින් දක්වන්න තියෙන ඒ වගේ රූප සටහන මම මේ විදිහට දක්වලා තියෙනවා. තව අවබෝධ කරගන්න අපහසු වෙයි කියලා හිතෙන කොටස් වලින් මම චිත්‍ර කතාවක් වගේ එහෙම නැත්නම් අර ටිකක් වෙනස් ක්‍රමයකට ඒ දේ කියලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඔයාලට මේ ලැබෙන දින අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ඔයාලා ගන්න. ඒ උපරිම ප්‍රයෝජනෙ ගන්න කියලා කියන්නේ මේ වගේ අවස්ථාවක් ආයේ ඔයාලට නොලැබෙන්න පුළුවන්. රයිට්? ඉතින් ඒ නිසා මේ මම කරන දේ උපරිම ප්‍රයෝජන ඔයාලා ගනී කියලා මම බලාපොරොත්තු වෙන තමා මේ දේ මම කරන්නේ. ඉතින් මගේ උපරිම ප්‍රයෝජනය ගන්න ළමයි පිරිසක් දැන් මේ වෙනකොට හැදිලා ඉන්නවා. ඒ කට්ටියට මම පොදු නමකින් හඳුන්වනවා නිසාචරයෝ කියලා. ඇත්තටම එයාලා ගොඩක් සමීපයි මට. ඒ කට්ටිය මගේ උපරිම ප්‍රයෝජනය ගන්නවා කියලා ඇත්තට මට ලොකු සතුටක් තියෙනවා. ඉතින් මම එයාලා වෙනුවෙන් ඊට වඩා දෙයක් කරන්න තව දේවල් කල්පනා කරන මොනවද මම මේ ළමයි ටිකට දෙන්න ඕනේ. තව මොන හරි මගෙන් උන අඩුපාඩුවක් තියනවාද? මෙයාලට මේ ටික කරලා දුන්නා නම් දැම්මම එයාලට තව ඉක්මනටම මේ දේ සම්පූර්ණ කරගන්න පුළුවන් නේද කියලා මම එයාලා එක්කම ලොකු දේවල් ප්‍රමාණයක් කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලත් කැමති නම් පොඩි කැපකිරීමක් කරලා නිසාචරයෙක් වෙන්න. නිසාචරයෙක් වෙලා මගේ මේ වැඩේ ඒ කියන්නේ මම මේ කරන කටයුත්තේ උපරිම ප්‍රයෝජන වල ගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. රයිට්? ඉතින් මේ එම නීතියට අදාළව අප අතීත කාලයේ ප්‍රශ්න නිර්මාණය සිදු කරන ආකාරය සලකා බලමු. අන්න මම දක්වලා තියෙන මේ දෙවෙනි නීතියත් ඔයාලට මේ තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාවේ දෙවෙනි නීතිය. ප්‍රශ්න නිර්මාණයට ක්‍රියාපද දෙකක් අත්‍යවශ්‍යයි. එයින් කාලය පෙන්වන උපකාර ක්‍රියාවලියට ගන්න. අපි මේක එදා හොඳටම කතා කරා. ඩූ අයගේ චිත්‍ර කතාවෙන්. රයිට්? මෙම නීතියට අනුව අතීත කාලයේදීද අපට බාහිර පාර්ශවයක සහයෝගය අවශ්‍ය වේ. එම නිසා සිදු කරන දේ පහත පරිදි අපිට ඉතාමත් කෙටියෙන් දක්වන්න පුළුවන්. මේ තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති දැන් she cooked rice කියලා තමයි අතීත කාල වාක්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ. ඒව තමයි අපි ප්‍රශ්නයක් බවට පත් කරන්න යන්නේ. අපි කිව්වා මුලින්ම මේ තියෙන ප්‍රශ්න නිර්මාණයට ක්‍රියාපද දෙකක් අත්‍යවශ්‍යයි. ඒත් මේ වාක්‍යයේ තියෙන cooked කියන ක්‍රියාපදේ විතරයි. ඒක නිසා තමයි මම යටින් ඉරකැඳලා තියෙන මේ cooked කියන වචනයට යටින්. මොකද she කියලා කියන්නේ නාම පදයක්. ඒක ක්‍රියාපදයක් නෙමෙයි. rice කියලා කියන්නේ බත්නේ. ඒකත් ක්‍රියාපදයක් නෙමෙයිනේ. ඒතර උයනවා. එහෙම මේ ඉව්වා කියන ක්‍රියාපදයේ තමා මේකෙදි තියෙන්නේ එකයි තියෙන්නේ. ඉතින් ප්‍රශ්න නිර්මාණ ක්‍රියාපද දෙකක් අවශ්‍යයිනේ. තියෙන්නේ එකයි, තව එකක් මදි. ඒ මදි ක්‍රියාපදය යන්න අපිට බාහිර පාර්ශවයකින් ගන්න සිද්ධ වෙනවා. ඉතින් මම මේ පියවර කීපය විදිහට දක්වලා තියෙනවා. පළමුව තවත් ක්‍රියාපදයක අවශ්‍යතාවය හඳුනා ගනි. තියෙන්නේ එකයි. මේ තියෙන්නේ one verb. need another. තව එකක් අවශ්‍යයි. ඊට පස්සේ දෙවෙනි පියවර විදිහට අන්න මම දක්වලා තිනවා අමතර ක්‍රියාව ලෙස do වාක්‍යයට ගනි. අන්න අපිට සහාය වන බාහිර පාර්ශවයේ විදිහට අපි මේ do කියන කෙනාගේ සහාය පතනවා. මේ ඉන්නේ do. ඊට පස්සේ වාක්‍යයේ අතීත කාල ක්‍රියාපදයේ සතු ed හෝ අතීත කාලයේ පෙන්වීමේ හැකියාව මේ උපකාර ක්‍රියාවට අපි බාර දෙනවා. අපි වර්තමාන කාලෙදි කිව්වේ කොහොමද? මෙතන තිබ්බේ she cooks rice කියලා. අපි do එකේ කතාවේදී කිව්වා මේ cooks කියන ගෑනු ළමයා ගාව තිබ්බ රුපියල් 1000 තමයි මේ do අයියා බලෙන් ගන්න කියලා අපි කිව්වා එදා. මේ විදිහට එකතු කරගෙන තමයි මෙතන does කියලා වෙනස් වුනේ කියලා අපි කතා කරා එදා. දැන් අද එයා ළඟ සල්ලි නැහැ. මේ cook කියන නංගි ගාව සල්ලි නැහැ අද. අද තියෙන එයා ළඟ හිතන්න හොඳ ෆෝන් එකක් කියලා. මේ ED කියන හොඳ ෆෝන් එකක් කියලා හිතන්නකෝ. අන්න අදත් මේ do අයට එන්න කියනවා. අද චිත්‍ර කතාව දාලා නැහැ මම. අදත් do අයට එන්න කියනවා. අනේ අයියා මට සල්ලි නැහැ බස් එකේ යන්න මට උදව්වක් දෙන්න කියලා කියනවා. අන්න එතකොට හරි නංගි මාත් එන්නම් මං යන්නෙත් ඒ පැත්තට කියලා ඔන්න do අයත් ඇවිල්ලා බස් එකට නැංගා. ඊට පස්සේ අන්න එදා ගත්තේ සල්ලි. අද ගන්න සල්ලි නැහැ මෙයා ගාව. මෙතන S එක නැහැනේ දැන්. අන්න එතන S එක නැති හින්දා දැන් එයා ගාව තියෙන හොඳ ෆෝන් එකක්. ඉතින් අර පොඩි ගෑනු ළමයා බය කරලා මේ do අයියා බලෙන් මේ ගෑනු ළමයා ළඟ තිබුණ අර හොඳ ෆෝන් එක ගන්නවා. ඊට පස්සේ ඒක එයාගේ ෆෝන් එක විදියට එයා තියා ගන්නවා.
අපි දැන් ඩූට කවදාවත් ed එකතු කරලා ඩුවෙට් කියලා එහෙම වචනයක් හදාගෙන නැහැ. අපි ඒ වෙනුවට කරන්නේ දැන් මේ ed වලින් කරේ මොකක්ද ඇත්තරම? අතීත කාලේ හැංගවපු එකනේ. ඉතින් මේ අතීත කාලේ හංගවපු මේ ක්‍රියාපදයේ මේ කොටස අපි ඩූට බාර දෙනවා කියලා කියන්නේ ඩූගේ අතීත කාල ස්වරූපය ගත්තනම් වාක්‍යයට වැඩේ හරිනේ. ආන්න එක තමයි මේ सिद्ध කරලා තියෙන්නේ මේ. පළවෙනි පියවරේදී අපි දැනගන්නවා ක්‍රියාපදයක් තව අවශ්‍යයි කියලා. ඊට පස්සේ අපි මේ බාහිර පාර්ශවයක් වන ඩූගේ සහයෝගය ගන්නවා. ඉතින් මේ ඩූගේ සහයෝගය ගත්තට පස්සේ මේ ඩූට අපි කාලය දක්වන කාලය පෙන්වන මේ උපකාරක පදේ වන මේ ඩූට මේ කාලය හඟවන පද අපි බාර දෙනවා. ඒක අපි චිත්‍ර කතාවෙන් කිව්වොත් නම් ඒක බලෙන් ගැනීමක් වගේ අපි කතා කරේ. එතකොට අපිට තේරුම් ගන්න ලේසි හින්දා. ඒත් ඇත්තටම කරන්නේ අපි මේ කාලය දක්වන පද තියෙනවානේ. විශේෂ මේ කාලය දක්වන කොටස. ඒ කොටස අපි මේ ඩූට බාර දීම තමයි සිද්ධ කරන්නේ. මේ තියෙන්නේ. ඩූට ed එකතු කරනවා. එහෙනම් දැන් ඩූගේ අතීත කාල ස්වරූපය අපි ගන්නවා did කියන එක. එතකොට දැන් මෙයා තමයි කාලය පෙන්වන උපකාර ක්‍රියාව වෙන්නේ. ඉතින් අන්න ප්‍රශ්න නිර්මාණයට අපි මොකද්ද කරන්න ඕනේ? කාලය පෙන්වන උපකාර ක්‍රියාව වාක්‍යයේ මුලට ගන්නවා. එතකොට අන්න did කියන කෙනා ඉස්සරහට ගිහිල්ලා දැන් මෙතන ed නෑනේ. ed නැති නිසා අපි ඒක ඒ විදිහටම ලියනවා. did කියන කෙනා ඉස්සරහට ආවා. she කියන කෙනා හිටියා. මේ ඉන්නේ she. එයා එහෙමම ඉන්නවා. මෙයාගේ ed අයින් වුණාට පස්සේ මේ cook එක එහෙමම ඉන්නවා cook කියලා. rice කියලා තියෙනවා. අවසානයේ ප්‍රශ්නාර්ථය යොදන්න ඕනේ. මොකද මේක ප්‍රශ්නයක් නිසා. right? ඔයාලට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් මොන හරි තියෙනවා නම් මේකෙදි අහන්න මම විස්තර කරලා දෙන්නම්. ආපහු සැරයක් ඔයාලට නොතේරුණ තැනක් තියෙනවා නම් ඔයාලට කියලා දෙන්නම් මම. right. ඊළඟට මේ තියෙන මම පියවර කොහොමද ඒක උනේ කියලා මම දක්වලා තියෙනවා. එම කාලය පෙන්වන උපකාර ක්‍රියාව වාක්‍යයේ මුලින් ලියයි. එවිට ප්‍රශ්නයක් නිර්මාණය වේ. මේ ඉංග්‍රීසි භාෂාවේ සෑම වාක්‍ය රටාවකටම අදාළ වන පොදු නීතියකි. ප්‍රශ්නයක් නිර්මාණය කරනවා නම් අපි කරන්නේ මොකක්ද? එකම දේ කාලය පෙන්වන උපකාර ක්‍රියාව වාක්‍යයේ මුලින් ලියනවා. ඒක තමයි සරලවම කිව්වොත් සිද්ධ වෙන දේ. right. දැන් අපි උදාහරණ වාක්‍ය කිහිපයක් දාලා තියෙනවා. ඇය බත් කිව්වද? ඉතින් මේ සිංහල වාක්‍ය ඔයා ඉංග්‍රීසියට හරවනවාට කරන්න තියෙන්නේ ඔයා මුලින්ම බලන්න මේකේ මින් කියලා හෝ ලා කියලා හෝ තියෙනවද කියලා. දැන් මේකේ මිනුත් නෑ ලාත් නෑනේ. ඒ කියන්නේ මෙහෙම. ඇය බත් උයලා තියෙනවද? එතන ලා තියෙනවද කියලා තිබ්බනේ ලා කියලා. ඒක එහෙම එකක් ඇහෙන්නෙත් නෑ මේකේ. ඇය බත් උයමින් හිටියද? එහෙම එක්කුත් නෑනේ. මින් කියලා ඇහෙන්නෙත් නෑනේ. ඉතින් ඒ නිසා අපි මේ වාක්‍ය රටාව හඳුන ගන්නවා simple tenses වලට අයිති කියලා. එහෙම simple tenses වලදී අති ඒ කියන්නේ මේක අයිති වෙන්නේ simple tenses වලට. simple tenses වල අයිති වෙන්නේ මේක අතීත කාලයට කියලා අපි හඳුන ගන්නවා ඉව්වද කියන ඒ ක්‍රියාපද කොටසෙන්. ඒකට අදාළ කරන්නේ හඳුනා ගැනීමට අදාළ කරන සටහන මම ඔයාලට විශේෂ කරුණක් විදිහට මේ දාලා තියෙනවා. අපි එක්ක චුට්ටක් කතා කරලා ඉමු. මේ ප්‍රශ්න වාක්‍ය ලියන්න කලින්. හරි බලන්නකෝ. විශේෂ කරුණු කීපයක් මම මේ දක්වලා තියෙන්නේ. අපි මෙහි අප මෙතෙක් වෙන්වෙන්ව ඉගෙනගත් ප්‍රශ්න වාක්‍ය හා නැත යන අර්ථයේ වාක්‍ය ලිවීමේදී අප ඊටම සැලකිල්ලෙන් අධ්‍යයනය කරගත යුතු කරුණු කීපයක් තියෙනවා. ඒ ටික තමයි මේක විස්තර කරන්න යන්නේ මම. ප්‍රශ්න වාක්‍ය හෝ නැත යන අර්ථයේ වාක්‍ය කුමන ක්‍රියාපදයකින් වරණැගී අන්න අපි වරණැගෙනවා කියලා කියන වෙනස් වෙනවට ස්වරූපය වෙනස් කර ගන්නවට අපි කියනවා වරණැගෙනවා කියලා. සිංහල භාෂාවේදී ක්‍රියාපද වරණැගීම අපි කතා කරනවා. එනම් වෙනස් වී පවතීද යන්න පළමුව හඳුනාගත යුතුය. right. අපි උදාහරණයක් දක්වලා තියෙනවා. අපි ඒක බලමු ටිකක්. එනම් යනවාද හෝ යන්නේ නැහැ කියා තිබුණේ වීනම් එහෙම කියලා තිබ්බනම් වාක්‍යයක එය යනවා යන වර්තමාන කාල ක්‍රියාපදයේ මූලික කරගෙන නිර්මාණය වුණ අවස්ථාවක්. දැන් බලන්න යනවාද කියන එක යනවා කියන ක්‍රියාපදේ එහෙම්මම තියෙනවා. යන්නේ නැහැ. යන්නේ නැහැ කියන එක ඇත්තටම හැදිලා තියෙන්නේ මේ යනවා කියන ක්‍රියාපදේ වෙනස් වීමෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම ඇය පාසල් යනවාද මෙම වාක්‍ය වර්තමාන කාලයට අයත් නිසා කාලය දක්වන පද ලෙස වර්තමාන කාලයට අදාළ පද භාවිතා කර නිර්මාණය කරන්න ඕනේ අපි. ඒ කියන්නේ යන වර්තමාන කාල ඒක වචනයක් එක්ක ඒක වචන ක්‍රියාව කරන්නෙක් එක්ක ප්‍රශ්න නිර්මාණයට අපි එනවා කියලා කිව්වේ මෙන්න මේ does කියන වචනේ. does ඒක කියන්න බය වෙන්න එපා. does කියලා කියන්නේ. ඒතර does she go to school කියලා තමයි මේ ප්‍රශ්න වාක්‍ය නිර්මාණය වෙන්නේ. ඒක අපි හඳුනා ගන්නවා දැන් යනවා කියන ක්‍රියාපදයෙන් මේක හැදිලා තියෙන්නේ.
යනවා කියන්නේ වර්තමාන කාල ස්වරූපේනේ. ඉතින් එහෙනම් වර්තමාන කාල ප්‍රශ්නයක් විදිහට අපි මේක නිර්මාණය කරනවා මේ විදිහට. right ඊළඟ එක. එමෙන්ම ගියාද හෝ ගියේ නැහැ. කියා තිබුණේ වීනම් එය ගියා යන අතීත කාල ක්‍රියාපදේ මූලික කරගෙන නිර්මාණය වී ඇත. දැන් ඔයාලට හොඳටම හොයන්න පුළුවන් කලින් එකේ තිබ්බේ යනවාද මේකේ ගියාද. අන්න ගියාද කියලා තියෙනකොට එහෙම නැත්නම් ගියේ නැහැ. මේකේ තිබුණේ යන්නේ නැහැ කියලා. මේ තියෙන්නේ යන්නේ නැහැ ගියේ නැහැ. අපිට වෙනස හඳුන ගන්න පුළුවන්. එතකොට ඒක ගියා කියන අතීත කාල ක්‍රියාපදයේ මූලික වෙලා නිර්මාණය වුණ කොටසක් නිසා අපි දැනගන්නවා මේ වාක්‍ය අදාළ වෙන්නේ අතීත කාලයට කියලා. අන්න එතකොට අපි ලියනවා ඈ පාසල් ගියාද කියලා වාක්‍යයක් අපි ලිව්වොත් එහෙම මෙම වාක්‍ය අතීත කාලයට අයත් නිසා කාලය දක්වන පද ලෙස අතීත කාලයට අදාළ පද භාවිතා කරලා ඒක නිර්මාණය කරන්න ඕනේ. එතකොට අතීත කාලයේදී ප්‍රශ්නයක් නිර්මාණය කරන්න අපි ගන්න කොටස අපි කලින් කතා කරා කලින් කොටසේදී did කියන වාක්‍ය ඒ did කියන කාලෙ වෙන උපකාර ක්‍රියාව යොදාගන්නේ කියලා. එතකොට අන්න did she go to school කියලා වාක්‍ය නිර්මාණය වෙනවා ඇති අපිට ඒ විදිහට හඳුනා ගන්න පුළුවන්. right. ඔව් මොකද්ද දෙව්මිනි මොකද්ද ඔයාට නොතේරුණු කොටස? ඇත්තට මේ නොතේරෙන කොටස් තියෙන්න පුළුවන් මොකද අලුතෙන් ළමයි දවසින් දවස ඇඩ් වෙනවා. එතකොට ඒ කට්ටිය කලින් ඉඳලා නැති වෙන්න පුළුවන් අපේ ක්ලාස් වලට. ඉතින් ඒක නිසා කලින් අපි කරපු සාකච්ඡා කරපු දේවල් නොතේරුණා නම් ඇත්තටම ඔයාලා ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. ඔව් ලක්නා නැත්නම් ලක්නාද දන්නේ සැරෙන් සැරේ ලීව් වෙනවා කියලා කියනවා. හැමෝටම එහෙම දෙයක් වෙනවද? සැරෙන් සැරේ ලීව් වෙනවා කියලා නම් ඒ කියන්නේ මෙහෙම දෙයක් නම් වෙනවා විනාඩි 40කට සැරයක් ඩිස්කනෙක්ට් වෙන එකක් නම් සිද්ධ වෙනවා. ඒක මම ඔයාලට වෙන්න කලින් කියනවා. එහෙම නැතිව වෙන ඩිස්කනෙක්ට් වීමක් සිද්ධ වෙනවද මල්ෂා? ඩිස්කනෙක්ට් වෙනවද නෑ සර්. ඔයාගේ? ඔව් ඩිස්කනෙක්ට් වෙනවද ඔයාගේ? ඔව් සැරෙන් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා කියලා කියනවා. එහෙම හැමෝටම වෙන්නේ නැහැ නේද? ඔයාලගේ එන කනෙක්ෂන් එකේ මොන හරි ප්‍රශ්නයක් නිසා එහෙම වෙනවද දන්නේ නැහැ චුට්ටක්. ඔව් චුට්ටක් ඔයාලගේ ගෙදර එහෙම නැත්නම් ඔයාලා ඉන්න තැන සිග්නල් තියෙන තැනකට චුට්ටක් ඔයාලා ගිහිල්ලා ඒත් බලන්න. ප්‍රොබ්ලම් එකක් වෙන්නේ. ඔව් ඒක තමයි. හරි. දෙව්මිනි මං හිතන්නේ. ඔයාට අර නොතේරෙන කොටස ඒක හරි ගියාද? ඒක තේරුණාද? මම ඕන ආපහු චුට්ටක් විස්තර කරන්නද? මේ කලින් මම දක්වලා තියෙන වාක්‍ය මේ දක්වලා තියෙන විශේෂ කරුණු ටික. වැඩි හොඳට තව චුට්ටක් විස්තර කරලා දෙන්නද? හරි. ඔන්න බලන්නකො හොඳට අහගන්නකො. විශේෂ කරුණු විදිහට මම දක්වලා තියෙනවා. දැන් මෙහෙම හිතන්නකො. දැන් ඔන්න අපි සාමාන්‍ය සංවාදයක් කරනකොට සාමාන්‍යයෙන් අපි කතා බහ කරනකොට අපි කියනවා ඔයා කෑවේ නැද්ද? ඔයා කන්නේ නැද්ද? අන්න ඔය වගේ අපි එක එක විදිහට ප්‍රශ්න අහනවා. දැන් අපි ඒ ගත්ත වාක්‍ය දෙක ගමු. දැන් මේ මම කිව්ව වාක්‍ය දෙක. ඔයා කන්නේ නැද්ද? ඔයා කන්නේ නැද්ද? right? එහෙම නැත්නම් ඔයා කනවද? ඔයා කනවද? ඔයා කෑවද? ආන්න ඒ විදිහට අපි ගත්තොත් එහෙනම් ඔයා කනවද කියන ක්‍රියාපදය හැදිලා තියෙන්නේ කනවා කියන ක්‍රියාපදෙ එන්නේ. සිංහල ක්‍රියාපදෙ එන්නේ. ඒක අපිට තේරෙනවානේ. එතකොට කෑවා කියන ක්‍රියාපදය ප්‍රශ්නයකට වර්ණගුණාම ඒක ප්‍රශ්නයක් බවට පත් වුනහම ඒක යෙදෙන්නේ කෑවාද කියලා. අන්න ඒක තමයි මම මේ දක්වලා තියෙන්නේ. දැන් මේ අපි යටින් මෙහෙම ක්‍රියාකාර මේ වාක්‍ය කීපයක්ම දාලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම මේ කොටස ඔයාලට දාලා තියෙන්නේ. දැන් බලන්නකෝ. එතන තියෙන වාක්‍යයක් අපි ගමු. මම එහෙම කළේ නෑ. මොන කාලයටද අයිති ඒක? මම එහෙම කළේ නෑ. මොන කාලයටද අයිති? අතීත කාලයට. ඔව්. අතීත කාලයට තමයි ඒක අයිති වෙන්නේ. ඒක හඳුනාගත්තේ කොහොමද? කළේ කියන කොටසෙන් නේද? කළා කියන ක්‍රියාපදේ වෙනස් වෙලානේ හැදිලා තියෙන්නේ මේ කළේ කියන එක. හරි. දැන් තව එකක් දැක්කොත් එහෙම මම එහෙම කරන්නේ නැහැ. මම එහෙම කරන්නේ නැහැ.
ඔයා එහෙම කියන්න එපා මට මං එහෙම කරන්නේ නැහැ කියලා අපි ඔය කියන්නේ. මම එහෙම කරන්නේ නැහැ කිව්වොත් ඒක වර්තමාන කාලයයි. මොකද කරනවා කියන ක්‍රියාපදේ වර නැගිලා තමයි ඒක නිර්මාණය වීම සිද්ධ වෙලා තියෙන්නේ. හරි ඒක තමයි මම මේ විස්තර කරලා තියෙන්නේ. දැන් යනවාද එහෙම නැත්නම් යන්නේ නැහැ කියන එක අපි යනවා කියන වර්තමාන කාල ක්‍රියාපදේ මූලික කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් වර්තමාන කාලයේ ප්‍රශ්න නිර්මාණය කරන්න අපි ගත්තේ ඩූ අයියට සල්ලි ටික දීලා ඉවර වෙලා එයාව ඉස්සරහට ගත්තට පස්සේ අපි පාඩුවේ ප්‍රශ්න නිර්මාණය කරගත්තා. තේරුණානේ? අන්න ඒතර අතීත කාලයේදී ගියාද එහෙම නැත්නම් ගියේ නැහැ කියලා තිබ්බොත් එහෙම එක වාක්‍ය අතීත කාල බව හඳුනා ගන්නවා. ඊට පස්සේ අතීත කාල ස්වරූපයට අපි මේ do කියන කෙනාව පත් කරලා did බවට පත් කරගෙන එයාව වාක්‍ය මුලට අරගෙන අපි ප්‍රශ්න නිර්මාණය සිද්ධ කරගත්තා. ඒක තමයි මේ මම දාලා තියෙන්නේ. ඔව් ස්ක්‍රීන් එකේ මොනවා හරි තියේද මට මොනවත් පේන්නේ නැහැ කියලා කියනවා. ඔයාලට නෝට් එක නේද පේන්නේ? ඔව් සර්. රයිට්. හර්ෂි ඔයාලට මොන හරි ඒ කියන්නේ මොකද්ද සර්? මේ ඔයා මේ ප්‍රශ්නයක් අහලා තියෙන හර්ෂි ශාලිකා ස්ක්‍රීන් එකේ මොනවා හරි තියේද මට මොනවත් පේන්නේ නැහැ කියලා දාලා තියෙනවා. ඔයාලට නෝට් එක පේන්නේ නැද්ද? එයාට පේන්නේ නැහැ කියලා කියනවා. එදා තම ප්‍රශ්නයක් වුණා ස්ක්‍රීන් එක උඩ මම හිතන්නේ ඩබල් ටැප් කරලා මේ මාව මේ කියන්නේ පින් කරගන්න කියලා කිව්වා. එහෙම කරාට පස්සේ හරි ගියා කියලා කිව්වා එදා ළමයෙක්ට. ඔය චුට්ටක් එහෙම කරලා බලන්න. එතකොට හරියයි සමහර විට. රයිට්. දැන් හරිලු. රයිට්. එහෙම නැත්නම් ප්‍රශ්න ගැටලු තියෙන අපි ඔව් කියන්න අපි ඒකත් විසලගෙන යමු ඉස්සරහට. රයිට්. අපි ඒක සාකච්ඡා කරන්න තියාගෙන අපි දැන් කතා කරගෙන ආපු තැනට යන්න බලන්න. මේ තියෙන්නේ. එතකොට අන්න අයවත් ඉව්වද? අයවත් ඉව්වා කියන ක්‍රියාපදයෙන් නිර්මාණය වෙලා තියෙන නිසා මේක අතීත කාලයි. අන්න අපි මින් හෝලා නැති නිසා අපි යන්න අතීත කාල උපකාර ක්‍රියාව විදිහට did කියන වචනය අරගෙන වාක්‍ය නිර්මාණය කරා. ඔයා ඒක කරාද? Did you do it? එතකොට ඇය හෝ you එහෙම නැත්නම් මේ ඇය ඒ වගේම ඔයා මෙන්න මේවා එහෙම ක්‍රියාව කරන කෙනා ඒක වචනද බහ වචනද කියන වෙනස මේකෙදි බලපාන්නේ නැහැ. ඒක බලපාන්නේ වර්තමාන කාලයේදී විතරයි. right? වාක්‍ය කීපයක් මම දක්වලා තියෙනවා. අපි ඒ ටිකත් කතා කරගෙන යමු. ඊයේ මෙහෙට වැස්සාද කොහොමද කියන්නේ? ප්‍රශ්න පදේ අපි මුලින්ම ලියනවා did ක්‍රියාව කරන්න වැස්සේ ක්‍රියාව කරන්නෙක් නැහැ. ඒත් අපි it කියන වචනය ගන්නවා ක්‍රියාව කරන්න විදිහට did it rain here? Rain here. did it rain here? so මෙතන නැතුව it එක ඔයාලට අමතක වෙලා it එක තියෙන්න ඕනේ. මොකද ඉබේ සිද්ධ ක්‍රියාවක් වුණාට අපි it කියන එක දාලා තමයි වාක්‍ය නිර්මාණය කරගන්නේ. ඒතකොට did it rain here? ඒවට ed එහෙම එන්නේ නැහැ. rained කියලා එහෙම එන්නේ නැහැ. did it rain here? ඊළඟ එක. ඔයා මාව දැක්කද? Did you see me? did you see me? right. ඊළඟ එක. මදුෂානි පාඩම් කරාද? Did Madhushani study? did මදුෂානි studied වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අර do will to આવත් infinitive කියලා අපි තුන්වෙනි නීතිය කිව්වනේ. දැන් මෙතන do ගේ ක්‍රියාපදයක් ඉන්න නිසා ක්‍රියාපදේ එතනින් එහාට ලියන්න ඕනේ අපි infinitive ස්වරූපයෙන්. එතකොට did මදුෂානි study කියලා ලියන්නයි ඕනේ අපි. did මදුෂානි study study වලින් අවසන් වෙන්න ඕනේ. studied වෙන්නේ එහෙම නෑ right? right. මොන විදිහට තමයි එන්නේ. ඊළඟ එක ඔවුන් බීම බීවද? did they drink juice? right. did they drink juice කියලා වාක්‍යය එන්නේ. අය මට කතා කරාද? Did she talk me? did she talk me? right.
ඊළඟ එක ජනාධිපතිතුමා රට සංවර්ධනය කරාද? Did the Did president president develop the country? develop the country? Right. Did the president develop the country? Did the president develop the country? ඔය විදිහට තමයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. ඊළඟ එක බල්ලා බත් කෑවද? Did dog eat rice? Did dog eat rice? Right. Did the dog eat rice? දැන් අපි the එකක් දාගෙනම අපි Eat rice. ඔව් right. Did the dog eat rice කියලා තමයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. හරි. ඊළඟ වාක්‍ය ටික අපි සිංහල තේරුම කියමු. Did the sun set down? ඉර බැස්සද? ඔව් ඉර බැස ගියාද කියලා අපිට කියන්න පුළුවන්. Did the sun set down? ඉර බැස ගියාද? Did she come here? ඇය මෙහි ඇය ආවද? මෙහි ආවාද? අන්න right. ඊළඟ එක ඔව්. Did they leave early? ඔවුන් වේලාසන පිටත් වුණාද? ඔවුන් වේලාසන ගියාද? ඔව් පිටත් වුණාද? එහෙම නැතිනම් දාලා ගියාද? එහෙම නැත්නම් ගියාද කියන තේරුම තියෙනවා. Did Nimal pass the exam? නිමල් විභාගේ සමත් වුණාද? නිමල් විභාගයේ සමත් වුණාද? හරි. Did the human evolve from monkeys? ඒක ලිව කවරයි නේද? තේරුම හොයාගත්තා හරි. මිනිසා වානරයන්ගේ වඳුරන්ගෙන් පැවතගෙන ඔව් පරිණාමය වුණාද? පැවතගෙන එන්නේ. ඔව් පැවතගෙන යනවා කිව්වත් හරි. පරිණාමය කියන්නේ එවලූෂන් කියලා කියන පරිණාමය. ඒතකොට එවලූට් කියන ක්‍රියාපදය තමයි වෙනස් වෙලා එවලූෂන් වෙන්නේ. එතකොට අන්න වඳුරන්ගෙන් මිනිසුන් පරිණාමය වුණාද වගේ ප්‍රශ්නයක් තමයි ඒක නිර්මාණය වෙන්නේ. right. මේ වන විට අප අතීත කාලයට අදාළව සාමාන්‍ය වාක්‍ය හා ප්‍රශ්න වාක්‍ය නිර්මාණය සාකච්ඡා කළෙමු. දැන් අප නැත යන අර්ථය සාකච්ඡා කරන්නේ කොහොමද කියලා බලමු චුට්ටක් ඒක කොහොමද හදන්නේ කියලා සාකච්ඡා කරමු. මේ නෙගටිව් ෆෝම් එක. මේ සඳහා ඉංග්‍රීසි භාෂාවේ සිව්වන නීතිය අදාළ වේ. සිව්වන නීතිය මම දාලා තියෙනවා. නැත යන අර්ථයේ නිර්මාණයට ක්‍රියාපද දෙකක් අත්‍යවශ්‍යයි. එයින් කාලය පෙන්වන උපකාර ක්‍රියාවට not එකතු කරන්න. ඉස්සරහට ගන්නවද? නැහැ. ඉස්සරහට ගන්නෙ නෑ අපි. එයා ඉන්න තැන ඉඳලා මෙයාට not එකතු කරන එක තමයි කරන්නේ. හරි. එතකොට ඒ වගේ පෙන්නුවත් අපි මෙන්න මේ වගේ තමයි එන්නේ. මේ වන විට ප්‍රශ්න නිර්මාණය සාකච්ඡා කර අවසන් නිසා අප කාලය පෙන්වන උපකාර ක්‍රියාව හඳුනන අතර දැන් අතීත කාලයේදී කාලය පෙන්වන උපකාර ක්‍රියාව did කියලා අපි දන්නවා. එතකොට මේකේදී නැත යන අර්ථ නිර්මාණයේදී සිද්ධ වෙන්නේ එය තියෙන තැනම තියලා අපි යාට not එකතු කරනවා. එතකොට අපිට නැත යන අර්ථය නිර්මාණය වෙනවා. ඉතින් එම මූල ධර්මයට අනුව නැත යන අර්ථය නිර්මාණය වන්නේ පහත පරිදිය. මම දක්වලා තියෙනවා සබ්ජෙක්ට් එක ඉන්නවා ඊළඟට did කියන කෙනා මෙතන ඉන්නවා එයාට not එකතු කරලා තියෙනවා ඉස්සරහට අරගෙන නැහැ හැබැයි ඊළඟට ඉන්ෆිනිටිව් verb එක ලියන්න ඕනේ ඔබ්ජෙක්ට් එක place එක time එක ඔය විදිහට අපි ලියනවා right ඊළඟට උදාහරණ වාක්‍ය කීපයක් තියෙනවා ඇයපත් ඉව්වේ නැහැ she didn't cook rice ඊළඟ එක අපි එහෙ ගියේ නැහැ we didn't go there ඒ විදිහට තමයි යෙදෙන්නේ right උදාහරණ වාක්‍ය කීපයක් තියෙනවා අපි ඒ ටිකත් කතා කරලා සම්පූර්ණ කරගමු මම ඔයාව දැක්කේ නෑ I didn't see I you. didn't see you. අන්න right I didn't see you අපි ඒක ගත්තේ නෑ We didn't get it. we didn't get it නැත්නම් we didn't take it කියන්න පුළුවන් විනීෂා මට කතා කළේ නෑ Vinisha didn't talk to me. විනීෂා didn't talk to me කියලා අපිට ලියන්න පුළුවන් කමල් ඇයව රැවට්ටුවේ නෑ කමල් didn't රවට්ටනවාට කියන්නේ cheat කියලා CHEAT ඔව් කමල් ඇයව රැවට්ටුවේ නෑ කමල් didn't cheat her ඊළඟ ශෂි පාඩම් කළේ නෑ
Shashi didn't study. Shashi didn't study. ඔයාලා ලිවවා ඔයාලා මේක ලියලා තියෙනවා නම් ඒ ලියලා තියෙන තැන්වල මොන හරි වැරදි අඩපාඩු තියෙනවා නම් ඒවා ඔයාලා සටහන් කරගන්න. අද මෙහෙට වැස්සේ නෑ. Today didn't Rain here. It didn't rain here today. අන්න right. Today sorry today කියන එක අවසානයේ යෙදෙන්න ඕනේ. කාලේ දක්වන පද අවසානයේ ලියන්නේ අපි. එතකොට it didn't rain here today. It didn't rain here today. Right. හරි. අපි දැන් සිංහල වාක්‍ය ටිකත් අපි ඔත් එක්කම කතා කරගෙන යමු. We didn't eat yet. Yet කියන වචනේ යෙදෙන්නේ අන්න ඒ yet වචනය yet කියන එක යෙදෙන්නේ එක විශේෂ වචනයක්. ඒක නෙගටිව් ෆෝම් එකත් එක්කම තමයි යෙදෙන්නේ. තවම කියන තේරුම තමයි තියෙන්නේ. එතකොට we didn't eat yet. අපි තවම කෑවේ නැහැ. අපි තවම කෑවේ නැහැ. නෙතු ඔයාගේ මයික් එකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතෙනවා. ඒ කියන්නේ පොඩි ഘോഷාවක් වගේ එනවා. හරි. ඒක චුට්ටක් ඔයා බලන්න. ඒ කියන්නේ මොන හරි error එකක් තියෙනවද කියලා මොන හරි. ඒක මේ හදාගෙන ආපහු මයික් එක ඔන් කරගන්න ඔයා. හෙඩ්සෙට් එක පාවිච්චි කරනවා කියලා මං හිතන්නේ. ඒතර හෙඩ්සෙට් එකේ මොන හරි කේස් එකක් තියෙනවද දන්නේ නැහැ. චුට්ටක් ඒක ඔයාලා බලන්න. right. එතකොට we didn't eat yet කියලා කියන අපි තවම කෑවේ නැහැ. She didn't meet me. ඇය මාව හම්බුනේ නෑ. ඇය මාව ඇය හමු ඔහුව වුණේ හම්බුනේ නැහැ. නෑ. ඔහුව හමු වුණේ නැහැ. අන්න right. ඔව්. She didn't meet him. ඇය ඔහුව හමු වුණේ නැහැ. I didn't do that. මම ඒක කළේ නෑ. මම ඒක කළේ නැහැ. The dog didn't bite me. බල්ලා මාව හැල්ලුවේ නෑ. බල්ලා මාව හැපුවේ නැහැ. She didn't මොකද්ද? මට ඒක කරන්න වෙන්නේ නැහැ කියන්න බැයිද? කොතනද? මෙතන මේ I didn't do it කියන එකේද? do that කියන එකේද? ඔව්. හරි. අපිට ඒක කරන්න වෙන්නේ නැහැ කියන්නේ ඒක අනාගත කාලයි නේද? දැන් කොහොම මේ හිතන්නකෝ. හරි. හරි. ඒක අපි කලින් කතා කරා. I won't be able to do that කියලා තමයි ඒ වාක්‍ය නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මට ඒක කරන්න වෙන්නේ නැති වෙයි. එහෙම නැත්නම් වෙන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම මෙන්න මේ විදිහට තමයි ඒක නිර්මාණය වෙන්නේ. I won't be able to do that. ඔය විදිහට තමයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. අපි කලින් මේ කතා කරා ස්පෝකන් ලෙසන් එකක් විදිහට යම කිරීමට ඇති හැකියාව දක්වන ආකාරයේදී කොහොමද කරන්න කියලා. right? එතකොට ඒ වාක්‍ය ඔයා කියපු අදහසට ගැලපෙන වාක්‍ය මෙන්න මේක. I won't be able to do that කියන එක. right? මයික් එකක මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නෙට්වර්ක් එකේ තමයි මම හිතන්නේ ඇහෙන්නේ. right. ඊළඟ එක she didn't understand him. ඇය ඔහුව තේරුම් ගන්නේ නැත්නම් තේරුම් ගත්තේ නෑ. අන්න right. ඇය ඔහුව තේරුම් ගත්තේ නැහැ. We didn't cut it. අපි ඒක කැපුවේ අපි නැහැ. ඒක කැපුවේ නෑ. අන්න right. අප සිංහල කතා කරන විට නිතරම නැද්ද යන අර්ථය භාවිතා කරන නිසා ඒ අතීත කාලයේදී භාවිතා කරන ආකාරයද පහත දක්වා ඇත. නැත යන අර්ථයේ ප්‍රශ්න වාක්‍ය. එතකොට ඒක මේ විදිහට තමයි නිර්මාණය වෙන්නේ. එතකොට didn't කියන අන්න දැන් මෙතන තිබුණ මේ මැද තිබුණ didn't කියන එක අපි ඉස්සරහට අරගෙන තියෙන්නේ මේ තියෙන්නේ. එහෙම තමයි ඒ ප්‍රශ්න වාක්‍ය හදන්නේ අපි. එතකොට අපි මේක ලිව්වොත් එහෙම ඔයා මාව දැක්කේ නැද්ද? Didn't you see me? මේ didn't ක්‍රියාව කරන්නේ ඔයා you infinitive ක්‍රියාපදයේ යෙදෙන්න ඕන ඊළඟට see me. Didn't you see me?